ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ඔබ ළඟටම එන දවසේ සිතුවිල්ල ගුණයින් පෝල් ප්‍රනාන්දු දේවගැතිතුමා සමග සෑම දිනකම උදෑසන 5:30ට සජීවීව මාක් FM රේඩියෝ නාලිකාව ඔස්සේ රැඳෙන්න අප සමගින්. Hi, we are Cubans and we listen the daily sermon by Pastor Paulo Fernando. It has been very nice for us for our Christian lives and it's so good sermon. මම සෑම කෙනෙකුටම කියනවා මේ වචනය දවස් පතාම අසන්න ඒ තමන්ගේ ජීවිතවලට එක්කාසු කරගන්න. දවසේ සිතවිල්ල තුලින් අපේ ආත්මික ජීවිතේට ගොඩාක් වර්ධනයක් දෙන පණවිඩ ලැබෙනවා. ඒ නිසා මම ඊට බොහෝ ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හරි ආසයි මම මගේ ජීවිතේ පටන් ගමු දැසන අවුරුදු විගසම මගේ සිතවිල්ලට අහුම්කම් දෙනවා. ඒක මගේ මුළු ජීවිතේ දවස පුරා දෙවන් මානසික මාව ගොඩක් ශක්තිමත් කරනවා. දවසේ සිතුවිල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සෑම දෙනා පිළිගන්නවා. In the name of our Lord, we welcome you all. ලැබුවා දවස ඔබ සෑම දෙනාට ආශිර්වාදමත් දවසක් වේවා. Let this day be a new blessed day upon you. අද දවසේ අපි බලන්න යනවා ශුද්ධ බයිබලයේ යොහන්ගේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදය. We are going to look at in the book of the Word of the Lord, the book of John, chapter 13, verse 30 onwards. නුඹලා සමග බොහෝ කොට කතා නොකරමි. මක්නිසාද ලෝකේ අධිපතියා දැන් ලෝකයේ අධිපතියා එන්නේය. අපි දකිනවා මේ ස්ථානයේ යේසුස් වහන්සේ කියනවා තම ගෝලයන්ට නුඹලා සමග තවත් මම කතා කරන්නේ නැහැ. ලෝකයේ අධිපතියා පැමිණෙන්නේ කියලා. The word of the Lord says that Jesus spoke to his disciples saying that I will not speak with you more, for the prince of the world is arriving soon upon us. ලෝකයේ අධිපතියා එනවා කියන කාරණය අපි මෙතන සලකා බැලුවොත් මේ පසුබිම තුල අපි දකින්න ලැබෙන්නේ ජූදස් යේසුස් වහන්සේව පාවා දෙන්න එනවා කියන කාරණය තමයි කතා කරන්නේ. Here the Lord wants to emphasize the fact that in this situation that Judas is on his way to betray him. That is what the Lord is saying, that the prince of the world is coming. යේසුස් වහන්සේ කවදාවත් මිනිසෙකුට යක්ෂයා කියලා කියන්නේ නැහැ. Jesus would never call a man and look at him and say that he's a demon. මෙතනදී යේසුස් වහන්සේ ලෝකයේ අධිපතියා කියන්නේ යක්ෂයා තමයි යූදස් හරහා උන්වහන්සේව පාවා දීමට කටයුතු කරන්න කියන කාරණය. And what we see here is that Jesus knows that it is not Judas that is betraying him, but the devil using Judas to betray him. අපි දකිනවා යූදස් යේසුස් වහන්සේගේ ගෝලෙක්. We see that Judas is a disciple of the Lord. යූදස් යේසුස් වහන්සේව පාවා දෙන්න කලින් යේසුස් වහන්සේ සමග කිට්ටුවෙන් අසුරු කරපු උන්වහන්සේගේ ගෝලෙක් හැටියට දේ වචනේ දකිනවා. As in the word of the Lord, he was a disciple close to the heart of Jesus. He was close by and always following Jesus up to this point. සමහර විට ඒ යූදස් පාවා දෙන්න ප්‍රථම යූදස්ගේ හදවතේ යේසුස් වහන්සේ පාවා දීමේ යන කාරණේවත් තිබෙන්නේ නැති වෙන්න පුළුවන්. Maybe the idea of betraying Jesus must have never crossed his heart before it happened. අපි දකිනවා යේසුස් වහන්සේව පාවා දෙන්න යූදස් එන නම් වෙනකොට යේසුස් වහන්සේ කියනවා යොහන්ගේ සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා ලෝකේ අධිපතියා ආවේය කියලා. In the book of John chapter 18 verse 3 the Lord says as when the time is close for Judas to betray him, that the prince of the world is on his way. දැන් අපි දකිනවා යූදස් හරහා තමයි මේ යක්ෂයා යේසුස් වහන්සේව පාවා ගැනීමට සිදුවීම් ක්‍රියාවලිය සිදු කරන්නේ. And it was through Judas that the devil wanted to betray Jesus. අපි දකිනවා යේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී ගෝලියෝ සමග ඒ රාත්‍රී භෝජනයේ වළඳමින් සිටින අවස්ථාවේදී
යේසුස් වහන්සේ කියනවා නුඹලා අතරේ කෙනෙක් මාව පාවා දෙන්න යනවා. And on the final supper, the Lord looks at his disciples left and right, and he says, one of you are going to betray me. අපි දකිනවා ඒ අවස්ථාවේදී උන්වහන්සේට ප්‍රේම කළ ගෝලයා සහ පේදුරුත් ඇහුවා කවුද උන්වහන්සේව අපි අතරින් පාවා දෙන්නේ කියන කාරණය. But he asked Jesus, Peter, who loved Jesus the most, asked, who amongst us will betray you, Master? දැන් මේ අවස්ථාවේදී ජූදසුත් ඔවුන් අතරේ සිටියා. And in this time, Judas was with the other 11. සමහර විට ජූදස් පවා දන්නේ නැහැ මේ යේසුස් වහන්සේ පාවා දෙන පුද්ගලයා ඔහු කියලා මේ වන විට. Maybe up to this point, Judas did not know that he is the one to betray Jesus. මොකද අපි දකිනවා ස්ථානයේ යොහාන් සහ පේතුරු සාකච්ඡා කරනවා කවුද අපි අතරේ උන්වහන්සේව පාවා දෙන්නේ කියලා කාරණේ. And we can see that John and Peter was discussing amongst themselves who amongst us is going to betray our master. අපි දකිනවා යොහන්ගේ සුභාරංචි 13 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ ඔබට කොටස බලන්න පුළුවන් සුදු බයිබලයේ. You can see in the book of John chapter 13 verse 26 in your Bible. යේසුස් වහන්සේ කියනවා මම කැබැල්ල පුඟවා යමෙකුට දෙන්න ඒ ඔහුමයි කීසේක. And Jesus answered, it is he whom I shall give a piece of bread, and when I have dipped it. යේසුස් වහන්සේ කියනවා මාව පාවා දෙන්නට මම කැබෙල්ල පුඟවා එයාගේ අතර දෙනවා ඒ දුන්න තැනැත්ත තමයි මාව පාවා දෙන්නේ කියන කාරණය කියනවා. And Jesus says that whatever person that he dips a piece of bread and give it to, he is the one that shall betray him. අපි දකිනවා ශුද්ධ ලියවිල්ලේ ඒ ස්ථානයේ සීමෝන්ගේ පුත්‍ර යූදස් ඉස්කාරියොට් ඒ කැබැල්ල උන්වහන්සේ දුන්නේ. And we see that the Lord gave it to Judas Iscariot, the son of Simon. එතන පැහැදිලිව පෙන්නනවා ඒ කැබැල්ල ගත් පසු සාතන් යූදස්ට ඇතුළුනා කියලා. And it says that after he took that piece of bread, Satan entered into him. දැන් මෙතන සාතන් ආවේශුවා කියලා නැහැ. It doesn't say Satan possessed him. නමුත් සමහර සිංහල බයිබලයේ ආවේශ කියන වචනේ පාවිච්චි කරලා තිබෙනවා. But in certain translations in Sinhalese it says possessed. අපි දකිනවා දෙවියන් වහන්සේගේ මිනිස්සෙකුට ක්‍රිස්තුස් වහන්සේගේ මිනිස්සෙකුට සාතන් ආවේශ වෙන්න බෑ. We know that a man of Christ cannot be forcefully possessed by the devil. අපි දකිනවා දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට සාතන් ඇතුළු වෙන්න පුළුවන්, එන්ට වෙන්න පුළුවන්. But to the servants of the Lord, even the devil can enter into their hearts. සාතන් එන්ට වෙන්නේ ඇතුළු වෙන්නේ විවිධාකාරයෙන් උන්ට කූට උපායන් තුලින් ඌ ඇතුළු වෙන්න යනවා. And the devil has strategies and he has plans on different ways to enter different peoples. ඒ කැබැල්ල දුන්න විගස අපි දකිනවා යූදස්ට සාතන් ඇතුළු වුණා කියලා යේසුස් වහන්සේ කියනවා. And Jesus says as soon as the bread touched his hand, that's when the devil entered Judas. එහෙනම් අපි දකිනවා දැන් යූදස් යහපත් මිනිසෙක්ව සිටියා. We see up to this point Judas was a righteous man following Jesus. යූදස් යේසුස් වහන්සේගේ ගෝලෙක් ලෙස ජීවත් වුණා. He lived his life as a disciple of Jesus. යූදස් නමුත් ඔහුගේ ජීවිතේ යම්කිසි අඩුවක් තිබුණා. But he had a longing in him. ඔහු තුල තිබුණා මුදල් තණ්හාව. But a greed for money, that was his ඒ longing. දුර්වලකම උපයෝගී කරගෙන තමයි සාතන් මේ අවස්ථාවේදී යූදස්ට ඇතුළු වුනේ. And seeing opportunity to that weakness, the devil entered into Judas's heart. එතකොට අපි දකිනවා සාතන් යක්ෂයා කියන වචනේ බයිබලේ 35 යක්ෂයා කියන වචනේ සුද්ධ බයිබලේ 35 වරක් යක්ෂයාව හඳුන්වී දීමට යොදාගෙන තිබෙනවා. In the Bible, the word devil has been used for 35 times to describe or give a name for the creature that is the devil. යක්ෂයා කියන වචනය දෙපාරක් බොරු චෝදනා කරන්නව හඳුන්වා දී තිබෙනවා. And also the devil has been named as a false accuser in 2 times in the Bible. එක වතාවක් නපුර කතා කරන්නට යක්ෂයා කියන වචනේ භාවිත කරලා තියෙනවා. And also the devil was named as the one who speak wickedness, or the wicked is named to emphasize who the devil is. මතක තියාගන්න මේ යූදස්ට යක්ෂයා ඇතුළු වුණ පසු ඔහු කුමන්ත්‍රණ කරා යේසුස් වහන්සේව පාවා දීමට ඔහු කටයුතු කරා නපුරු
හදවතකින් සහ බොරු චෝදනා තුලින් ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙන්න ඔහු කටයුතු කළා. And from the moment that the devil entered the heart of Judas, he began to make conspiracies on how to betray Jesus, to slander Jesus, and to destroy him. අපි දකිනවා අද අපේ සමාජයේ ඔබගේ සභාවේ වෙන්න පුළුවන්, ඔබගේ නිවස වෙන්න පුළුවන්, ඔබගේ රැකියා කරන ස්ථාන වෙන්න පුළුවන්. මේ යක්ෂයා ඇතුල් වෙලා නපුර ආකාරයෙන් යම් කෙනෙක්ව නැති කරන්න, විනාශ කරන්න, පාවා දෙන්න ඔපදූප කීම එහෙම නැත්නම් බොරු චෝදනා කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන්න පුළුවන්. ඒ යෙදෙන්නේ යක්ෂයාගේ ආත්මය මිසක් සැබෑ මිනිසයා නෙමෙයි. Remember that wherever you work or wherever you live or even in your own church, that certain people will stand up to have conspiracies against you, try to betray you, to deceive you, to slander against you. And remember that these acts are not the acts of those men, but the devil entering them is a result of it. අපි දකිනවා බොහෝ සභාවල් බිඳ වැටෙන්න, බොහෝ කණ්ඩායම් එකතු වෙලා කල්ලි හැදිලා ඒ යුදස්ගේ ක්‍රියාවලිය වගේ ඒ සභාවල් නැති කරන්න මේ ඕපදූප එහෙම නැත්නම් ඒ බොරු චෝදනා සහ නපුර කතා කරනු ලබනවා බොහෝ අය. We see that many people and from many churches have been destroyed because certain factions have rose up using as a tool false accusations and also slander to break people apart. අදත් මෙවැනි ආකාරයෙන් සභා තුල සමහර විට මිනිස්සු කණ්ඩායම් ගැහිලා ඒ නායකත්වයට විරුද්ධව මෙවැනි ආකාර නපුරු චෝදනා කරමින් ඒ සභාව විනාශ කිරීමට කටයුතු කරන්න පුළුවන්. We can see that even in churches today that people will flock together and make factions to break the church of the Lord and conspiracize against it. 1 තිමෝති 3 පරිච්ඡේද 11 වෙනි පදයේ කියනවා එසේම ස්ත්‍රීවරු සංසුන්ව කේලම් නොකියන්නව පමණද නැසෙන්නව සියල්ලදී විශ්වාසු අයව සිටින්න ඕනෑ කියා. It says that in the first book of Timothy chapter 1 verse 3 it says that women should be reverent and should not slander and be teachers of good to the young. මෙතනත් කතා කරන්නේ මේ කේලම් කියනවා කියන තමයි සිංහල බයිබලයේ කතා කරන්නේ. නමුත් ඒ කේලමට වඩා මේ වචනේ අර්ථය තමයි මේ යූදස් කරපු ක්‍රියාවලිය කිරීම තමයි මෙතන අපි දැක්වෙන්නේ. එනම් නපුර විනාශ කරමින් කඩාකප්පල් කරමින් පාවා දීමේ සඳහා යම් කිසි ආකාරයක කැරණි ගැසීමක් සිදු වෙන එකට තමයි ඔය වචනේ පාවිච්චි කරනු ලබන්නේ. In the Sinhala Bible, instead of the word slander, it's used in the translation of the word gossip, which is not correct, but the the slander is the one that's used here in this word, the same verse that was used to emphasize what Judas did, what Satan did when he entered Judas, the way that he destroyed or decided to destroy Jesus at that point. 2 තිමෝති 3:3 කේලම් එතන අපිට දකින්න ලැබෙනවා කේලම් කියන වචනය. We see the word slander again in 2 Timothy chapter 3 verse 3 as well. මෙතනත් කතා කරන්නේ කේලම් කියන වචනේ නෙමෙයි අදහස් වෙන්නේ අපි දකිනවා මේක ග්‍රීක භාෂාවේ යක්ෂයා කියන වචනේ තමයි භාවිතා කරලා තින්නේ මේ කේලම් කියන වචනේට. We see here that it's not gossip that has been mentioned by the word slander, but instead the slander it's used here is a translation of the Greek word which is the name given to the devil. විනාශකාරී ක්‍රියාවලියක් තුල කඩාකප්පල් කරලා සභාවක් හෝ නායකත්වය බිඳවැටීමට කටයුතු කරන ක්‍රියාවලියට තමයි මේ ස්ථානයේ මේ වචනේ භාවිත කරලා තිබෙන්නේ ග්‍රීක භාෂාවේ. In Greek this word slander means that to a faction gathering together and to destroy and to kill. It's the spirit it's the word that describes the spirit of evil. That is the word slander. දැන් අපිට දකින්න ලැබෙනවා මෙවැනි ආකාරයෙන් යූදස්ට සාතන් ඇතුළු වෙලා ජේසුස් වහන්සේ පාවා දීමට ඔහු තුල යක්ෂයා ක්‍රියා කරනු ලැබුවා. And we see here by entering Judas, the devil began to work to betray Jesus and to destroy him. අපි පරිස්සම් වෙන්න ඕන ඔබ කිතුණුවෙක් වෙන්න පුළුවන්.
You must be careful even if you are a ඔබ Christian, සභාවේ යම් තනතුරු නායකත්වයෙන් ඔබ ඉන්න පුළුවන්. or you may bear a certain mantle in the ඔබ church, සේවයේ යෙදී ඉන්න පුළුවන්. or maybe you are in service. නමුත් ඔබගේ පවුල දෙස ඔබ බැලුවත් But when you look at your family, විවිධ පුද්ගලයෝ කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා ඒ විනාශ කිරීම අරමුණින් පාවාදීම් සඳහා නැති කිරීම අරමුණින් යම් කිසි ආකාරයක කැරණි ගැසීම් උපදූපකීම් සිදු වෙනවා ඇති. you may see that certain the people will gather together and have conspiracies against you, or in other words, will begin to work against you or to destroy you. You will see that to your eyes. ඒ දේ සිදු වෙන්නේ අපි දකිනවා සාතන් ඒ මිනිස්යන්ට ඇතුල් වෙලා ඒ විනාශකාරී ක්‍රියාවලිය අදත් සිදු කරන්න පුළුවන්. We see here the reason that is happening is because the devil is entering those people that are attacking and working with them to destroy. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ අපි කුමන ස්ථානයේද අපි ඉන්නේ. So we must be careful about where we are. අපි සභාවේ යහපත් දේ අපි දැක්කොත් අපි ඒක අගය කරනවාද? And if we see the good in church that we see, we applaud. අපි සභාව තුළ මෙවැනි කණ්ඩායම් ඉන්නවා මෙවැනි ආකාරයෙන් නිතරම මේ අවුල්ස් කරන්න නිතරම කඩාකප්පල් කරන්න කණ්ඩායමක් ඉන්නවා. සමහර ඒ කණ්ඩායම තුළ ඒ සාතන් ඇතුල් වෙලා තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. And sometimes there are teams in the church where they gather together to conspiracize, or in other words, they gather together to destroy or to break or to cause conflict within the church. And we will see such teams in the church as well. ඒක නිසා ඔබ පරිස්සම් වෙන්න මේ යක්ෂණික ක්‍රියාවලියට අපි නොදැනුවත්වම ඇතුල් වෙන්න අවස්ථාව තිබෙනවා. So we must be careful. Without knowing, these demonic acts may enter into our lives as well. ඒක නිසා කේලම් කීමෙන් වැළකී සිටින්න. So be cautious about slander. නපුර ගැන කතා කරන්න එපා. Do not speak of wickedness. තව කෙනෙක්ගේ ජීවිතයක් පාවා දීලා විනාශ කරන්න කටයුතු කරන්න එපා. Don't try to betray someone's life or to destroy it. අඩුවක් දැක්කොත් ඒ ස්ථානයේ නියම කිතුණුවෙක් ලෙස ගොඩනැගීමක් කරනවා මිසක් විනාශය සඳහා කටයුතු කරන්න එපා. If you see a shortcoming as a Christian, it's a responsibility to build up or to help them grow and not to break them down. මොකද අපි ශුද්ධාත්මන වහන්සේ එකතු කරනවා මිසක් විවුල් කරන විනාශ කරලා දාන්නේ නැහැ. Remember, the spirit of the Holy Spirit is a spirit of unification and not destruction. මම මේ වෙලාවෙත් ඔබට කියන ඔබගේ ජීවිතයේ අලංකාරව මේ පොළේ භුක්ති විඳින්න නම් ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඉදිරිපිට යහපත් මිනිසෙක් ලෙස කැරලිකාර ස්වභාවයෙන් ඉන්න කණ්ඩායමෙන් වෙන්ව ඔබ ජීවත් වෙන්න ඔබට ආශිර්වාද කරන සේක්වා. I tell you now, if you wish Jesus to bless your life and to give you a life that is free from deceptions and conflict, you must then remove yourself from those who cause conflict or cause problems, and then you will see the Lord begin to bless you. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. May the Lord bless you. ඔබ සැමට ජේසු පීඨයි. The Lord bless you all.
just stay the same. You're the God of all my days. In my worries, God, you are my stillness. In my searching, God, you are my answer. In my blindness, God, you are my vision. In my bondage, God, you are my freedom. In my weakness, God, you are my power. You're the reason that I sing, 'cause you're the God of all my days. Each that I take, you make the way. I will give you all my praise. My seasons change, you stay the same. You're the God of all my days. In my blindness, God, you are my vision. And in my bondage, God, you are my freedom. All my days. ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ඔබ ළඟටම එන දවසේ සිතුවිල්ල ගුණයින් පෝල් ප්‍රනාන්දු දේව ගැතිතුමා සමඟ සෑම දිනකම උදෑසන 5:30ට සජීවීව මාක් FM රේඩියෝ නාලිකාව ඔස්සේ රැඳෙන්න අප සමගින්